ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වාඩි වෙන්න මගේ ප්‍රමාන්තනේ. 40 දවස් එක දවසක්වත් වරද්දක් නැතුව ආයත සන බලන කී දෙනෙක් විතර ඉන්නවද කියලා. එක දවසක්වත් වරද්දක් නැතුව. ප්‍රශංසා වේවා. හරි. ඒකෙන් අදහස් කරන්නේ නැහැ වැරදිච්ච අයට අවුල් කියන එක. නිකන් ඇහුවේ කී දෙනෙක්ද කියලා. මගේ ආදර ප්‍රමාන්තනේ වචනය තුල උන්වහන්සේ එක්ක මේ ගනුදෙනුව කරන වෙලාවේ උන්වහන්සේ අද කතා කරන්නේ ඔබගේ මගේ ජර්නි එකේ වෙන්න පුළුවන් තවත් අකරතැබ්බයක්. ස්වාමින් වහන්සේත් එක්ක ගනුදෙනු කරද්දී ගමනක් යනකොට අපිට යකා ගහන ප්‍රබලම ආයුධයක්. අපි මම පොඩි ළමයින්ට ඒ ආයුධය ගැන කතා කරලා කියා දෙද්දී මම මෙන්න මේ කතාව කියනවා. ඉතින් ඔන්න මොකද වෙන්නේ? මිස්ටර් සාතන් තීරණය කරනවා එයාගේ ඔක්කොම ආයුධ ටික සින්න වෙන්දේසි කරලා ගේම් එක අතාරින්න. ඉතින් ගේම් එක අතාරින්න තීරණය කරලා මොකද කරන්නේ? ඔක්කොම ආයුධ වෙන්දේසියට දානවා. ෂෝකේසස් වල එක එක ආයුධ තියෙනවා. ඒකටම ගණන් තියෙනවා. ඉතින් මොකද වෙන්නේ? මෝහය, කාමය, රාගය, ඊට පස්සේ ඊර්ෂ්‍යාව, උන්නතිකාමය මේ ඔක්කොම දැන් තියෙනවා. මේ ඔක්කොම ආයුධ වලට දැන් මේ එක්සිබිෂන් එක බලන්න යනවා දැන්. වෙන්දේසියේ බලන්න යනවා කට්ටියම ආයුධ ටික. ඉතින් එක එක ආයුධ එක ඒවා තියන්නේ. ඒ අතර එක ආයුධයක් තියෙනවා හොඳටම පරණ වෙලා ගෙවිච්ච. ආයුධය හොඳටම ගෙවිලා තියෙන්නේ. හැබැයි ගාන තියෙනවා 1 ගොඩයි. ඒ කියන්නේ රුපියල් වලින් නෙමෙයි තියෙන ඩොලර් වලින්. රුපියල් දැන් බින්දු තිබ්බත් වැඩක් නැහැ රුපියල් නැද්ද? ඒ කියන්නේ ඩොලර් වලින් තියෙනවා මාර ගණන්. අපායේ ඩොලර්ද දන්නේ නැහැ. කෙසේ වෙතත් මගේ ප්‍රමාන්තයනේ දැන් මාර ගණන් හිතාන කියව ගන්න බැරි ගණන්. ඊට පස්සේ ආයුධේ නම දාලා නැහැ. මොකද ඒක හොඳටම ගෙවිලා තියෙනවා. පස්සේ මිස්ටර් සාතන් ගාවට ගිහිල්ලා බලන්න ගියා අහනවා අංකල් මොකද මේකේ එච්චර ගණන් කියලා හද්දී පුතා ඔය ඇවිල්ලා අනිත් ඔක්කොම ආයුධ පාවිච්චි කරලා බැරිම තැන පාවිච්චි කරන ආයුධය තමයි ඕක. ඉතින් ඕක මම කොච්චර පාවිච්චි කරාද කියනවා නම් එච්චර පාවිච්චි කරපු නිසා තමයි දැන් මේ ගෙවිලා තියෙන්නේ. ඕක ගණන් ඇවිල්ලා අනිත් කිසිම ආයුධයක් වගේ නෙමෙයි. ඕකෙන් ගැහුවා කියන්නේ ආයිත් ඉතින් ෂොට් එක ෂුවර්. ඒ නිසා තමයි මට ඔය තරම් වටිනා ආයුධයක් කිසිම දවසක නැහැ කියලා. මොකක්ද ආයුධය කියලා කනට කළ රහසෙන් කියනවා. ආයුධය තමයි කලකිරීම. මගේ ආදර ප්‍රේමන්තයනි සමහර වෙලාවට කාමය, රාගය, මෝහය අපිට හොඳ ආයුධ වගේ පෙනුනට කලකිරීම එහෙම පේන්නේ නැහැ. ෆ්‍රස්ට්‍රේෂන්. මගේ ආදර ප්‍රේමන්තයනි මේ ජර්නි එකේ මේ ගමනේදී ඔබ මට යකා ගහන්න පුළුවන් ප්‍රබලම ආයුධයක් තමයි කලකිරීම කියන එක. ඒ කියන්නේ ජීවිතයේ මේ කලකිරීම කියන එක ආව ගමම්ම ඔබගේ ගමන අදාළ වෙනවා. ඒ කලකිරීමත් එක්ක තමයි ඔබ වෙන සතුටකට යන්නේ. ඒ කලකිරීමත් එක්කයි ඔබ අතාරින්නේ. මම ප්‍රමාන්තනේ මේ කලකිරීම හරි සූක්ෂමව සියුම්ව සාතන් පාවිච්චි කරනවා. අද අපි දකින්නේ පළවෙනි කියවීමේ මෙන්න මේ කලකිරිච්ච ඊශ්‍රායල් ජනතාවව ගණන් කරන ඊශ්‍රායල් ජනතාවගේ ගමනේ විදිය. ගණන් කතාව කිව්වට මේ කතාවේ ගණන් නැහැ. හරිද? ඉතින් ගණන් කතාව කියන්නේ වෙනම කතන්දරයක්. ගණන් කතාව එක දවසක් අපේ ෆාදර්ස්ලාගේ ඩිස්කෂන් එකේ ෂෙයාරින් එකේ එක ෆාදර් කෙනෙක් ඒක බොන ගමන් වීඩියෝට කිව්වා ඒක හයිෆයි නෝනා කෙනෙක් ටොකස් ගගා කෝච්චස් දාගෙන ලස්සනට ඇඳගෙන කියවීම කියවන්න මංගල්‍ය දවසක කියවීම කියන්නේ නැගලා ෆාදර් පූජාව තියලා තියෙන්නේ. රාජාලියාගේ පුතෙන් ගත් පාටයක් කියලා. රාජාලියාගේ පුතෙන් උකුස්සනේ මේ රාජාලියා. රාජාලියා නෙමේ රාජාවලිය. සමහර අය hina යන. I think අවුල්ද? රාජාලියා ඉතින් හොඳයිනේ. එහෙම බලපුවා කට්ටියක් ඉන්නවා මෙතන. තේරුණාද කියන රාජාලියා නෙමේ රාජාවලිය. රාජාවලිය කියන්නේ රජවරුන් අතර වලිය නෙමේ. තේරුණාද? මේ වලි තියෙනවා. දැන් ඉස්සරහට කොහොමත් එල්ලාසුනන් පස්සේ වලි බලා ගන්න පුළුවන් නැද්ද? අර එක එක්කෙනා මෙහෙම කර එන්නේ. තේරුණාද කියන එක අර අනිත්ගේ පහනෙන් එළිය බලන්න එන කට්ටියකුත් ඉන්නවා. වලිය බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කෙසේ වෙතත් රජවරුන්ගේ ආවලිය වීරවරුන්ගේ ආවලිය කියන්නේ පෙළ ගැස්ම. ඒකයි සිංහල. එච්චර සිංහල දන්නේ නැහැ. නමුත් ඕක දන්නවා. තේරුණාද කියන එක ආවලිය පෙළ ගැස්මක්.
ඉතින් අද අපි ගන්න ගණන් කතා පොත. ඒ කියන්නේ ගණන් කතා පොත අපි කියන පංච පුස්තකයක පොතක්. පංච කියන්නේ පහ. පංච පුස්තකයේ මුල් පොත් පහෙන් එකක් ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් ජනතාවව පොරොන්දු දේශයට අරගෙන යන ගමන. දැන් මේ ගමන ගැන කතා කරලා මෙන්න මේම කියනවා. ඔව්හු හෝර්නම් කඳුකරයෙන් නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ ඒදොම් නම් දේශය වට කර ගියහ. දැන් මෙතන දෙවියන් වහන්සේ පොඩි අප්සෙට් වැඩක් කරනවා. මොකක්ද දන්නවද? සති දෙකකින් යන්න තිබුණා ඊශ්‍රායල් පොරොන්දු දේශයට. සති දෙකකින් යන්න තියෙන තැනදී උන්වහන්සේ අවුරුදු 40ක් අරගෙන යනවා. රස්තියාදු කරනවා. ඔය රස්තියාදුව තුල තමයි අර කුණු ඇතුළ එළියෙන් එන්නේ. කුණු එළියට එන්නේ. ඒක තමයි දැක්ක ගමන් බදින්න යන්න එපා. තේරුණාද කියන එක? පොඩ්ඩක් කුණු වෙන්න දෙන්න එළියට. ඒ කියන්නේ පොඩ්ඩක් අද ඉන්න. තේරුණාද කියන එක? දැක්ක ගමන් බදින්න ගත්තොත් එහෙම දැක්ක ගමන් ඊට පස්සේ මාංශයට වැටෙන්න ගත්තොත් එහෙම තේරුණාද? අර කුණු වෙන්න එළියට. ස්වභාව ප්‍රශ්න වෙන්න තමයි ඔබගේ ඇතුලේ ඇත්ත එළියට එන්නේ. ඒ කියන්නේ හරියට කියනවා සයිකොලොජි වල when you drive if you want to know yourself fix a camera towards yourself. ඒ කියන්නේ එළවද්දී කැමරා එක පොඩ්ඩක් හරවලා තියන්න ඔබට. තේරුණාද කියන එක? ඔය දැන් අරෙන් මෙහෙන් දාද්දී ඒ ස්වභාවය එළියට එනවා. තේරුණාද කියන එක? ඒ කියන්නේ තමුන් consciously ඉන්න තැන එකක් unconsciously වෙන දේ තව දෙයක්. ස්වභාවය. මගේ ආන්දර බෙමන්තේනි ඔය ජීවිතයේ ස්වභාවය උන්වහන්සේ එළියට ගන්නවා. හොඳට මතක තියාගන්න උන්වහන්සේ ගාව තියෙන්නේ සිංහල වෙදකම මිසක් ඉංග්‍රීසි වෙදකම නෙමෙයි. ඇන්ටිබයොටික්ස් දීලා, පේන් කිලර්ස් දීලා ඒ වෙලාවට තත්ත්වය සමනය කරන දෙයක් නෙමෙයි. ඉංග්‍රීසි වෙදකමෙත් ඔක්කොම එහෙමයි කියලා මම කියන්නේ නැහැ. නමුත් ඇන්ටිබයොටික්ස්, පේන් කිලර්ස් වලින් කවර් කරන පැත්තක් තියෙනවා. හැබැයි සිංහල වෙදකම එහෙම නෙමෙයි. එතනදී අර ප්‍රශ්නයට ගිහිල්ලා දදයක් තියෙනවා නම් ඒක ඇතුළට ගිහිල්ලා ඕජස් එළියට අරගෙන දදේ වැඩි කරලා නැද්ද? එහෙම තැනක හදන්නේ. ස්වාමින් වහන්සේ මේ ගමනේදී මගේ ආදර ප්‍රේමන්තයනේ ඒ රස්තියාදුවේදී ඒ අමතර සැතැත්මේදී ඔබගේ ජීවිතයේ මේ ඇතුලේ ප්‍රශ්නය එළියට ගන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වටකරගෙන මෙසේ යන විට සෙනග බොහෝසේ අධෛර්යයට පත් වූහ. යනවා එපා වෙනවා කරනවා ඇද්ද එපා වෙලා තියෙන උයනවා නැද්ද අතු ගන්නවා රස්සාවට කරනවා ජොබ් යනවා මුන්නවා ඒක එහෙම යද්දි දේශනා කරනවා නැද්ද පූජා වෙනවා නැද්ද ස්වාමීක එහෙම යද්දි එපා වෙනවා අධෛර්යයටපත් වෙනවා මගේ හදට මේක යකාගේ සියුම් විදියක් ඔබට ඇටැක් කරන සියුම් විදියක් ඔබ කලකිරනවා කියන තැනකට ගන්න. දැන් මුලින්ම 40 දවස් කරද්දී සෙනඟ පිරෙන්න හිටියා. ඊට පස්සේ පූජාව ටික පූජාවෙන් පස්සේ යන කට්ටිය වැඩි වුණා. කරන්න නැති නිසා වෙන්නේ නැති මං හිතන්නේ අයන් කරගන්නේ වැඩ ඇති නැද්ද? ඉතින් දැන් මෙද්දි දැන් මෙතන 50ක් 60ක් වගේ තමයි ඉන්නේ. මට ගණින්න අයිතියක් නැහැ ස්වාමිනී සමාවෙන්න. නැද්ද? කෙසේ වෙතත් පූජාවට දැන් මම කිව්වේ එහෙමනේ. පූජාවට හරි එන්න කියලානේ. දැන් ඒ ගැන සතුටු වෙන්න බෑ නැද්ද? අධෛර්යයටපත් වෙන්න ඕනේ නැහනේ. නැද්ද? එතනදී මම ඇත්තටම අධෛර්යයක් නැහැ මේ වෙලාවේ. නමුත් අධෛර්යයටපත් වෙන්න පුළුවන් ඕන. එක දිගට කරගෙන යනකොට අධෛර්යයටපත් වෙනවා. ඒකේ අධෛර්යයටපත් වෙන්නේ කොහොමද? මගේ ආදර ප්‍රේමන්තනේ ඔබ ජීවිතේ තීරණයක් ගන්නවා. මිසරයේ වහල්කමේ ඉඳගෙන ඔබ එතර වෙන්න ගන්න තීරණයක්. එතකොට ඔබ තීරණයක් ගන්නවා අර වහල්කමෙන් යන්න වහල්කමෙන් අතෑරිය ගමන්ම පොරොන්දු ඉෂ්ට වෙන්නේ නැහැ. ආබ්‍රහම්ට තමුන්ගේ දේශය මව්බිම පියාගේ නිවස නෑදෑයෝ අතෑරලා යන්න කිව්වා. මා පෙන්වන්න යන දේශයට ඔබතුලින් මම ආසේ තාරකා වගේ පොළවේ වැලිකට වගේ පරපුරක් ඇති කරනවා. පරපුර ඇති කරනවා කිව්වට 75 දුන්න පොරොන්දුව 99 වෙනකන් ඉන්න උනා.
බලාගෙන ඉන්නවා. ජේසු හිතුවා දැන් දෙන්නම් වැඩි අවුරුදු ගෙදර අවුරුදු 12ක් ඉඳලා නේද? දැන් අර කියනවා කැකෑරෙනවා 12 වෙච්ච ගමම දෙන්නම් කියලා. නැත්ද? දේවස්ථානයේ අම්මලට යන්න කියලා ජේසු එතන ඉඳලා පඬිතුයොත් එක කතා කරලා නියමට තාම්මගේ ගහනවා අයි මම තාගේ තාත්තගේ ගෙදර මම ඉන්නුන්නේ නැද්ද? ඔයාලා මොකටද මාව එව්වේ? නැත්ද? එන්න මාර ටොක්ස් දෙන්නේ. නැත්ද? අම්මා කණෙන් ඇදලා කිව්වා යම්බුතේ ගෙදර. මේකට මේ වෙලාව තව අවුරුදු 18ක් ජේසුට ඉන්න ඕන නා. තව අවුරුදු 18ක් ඉන්න ඕන නා. මගේ ආදරේ ප්‍රමන්තනේ ස්වාමීන් වහන්සේ පොරොන්දුව ඉෂ්ට කරන්න වෙලාවක් ගන්නවා. ඒක උන්වහන්සේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 24 කතා කරන්නේ අප ගැලවීම ලබා ගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙන. පෙනෙන දේ ගැන බලාපොරොත්තු වන්නේ කුමකටද? අප පෙනෙන දේ ගැන බලාපොරොත්තු නොපෙනෙන දේ ගැන බලාපොරොත්තු වෙමු නම් එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටින්නෙමු. ඔය බලාගෙන ඉන්න තැනට යකා රිංගනවා. බලාගෙන ඉන්න තැනදී යකා පෙන්නනවා. එහා ගෙදර මල්පල දරනවා. මෙහා ගෙදර පූදිනවා. අර පැත්තට සස්ත්‍රීක වෙනවා. වැඩ වෙනවා. මට මුකුත් වෙන්නේ නැහැ. නැද්ද? එහා පැත්ත ඔක්කොම හරි මට මුකුත් වෙන්නේ නැහැ. තාම මට කවුරුත් නැහැ. නැද්ද? අනිත්තුම් බැඳලා බෙර ගහගෙන යනවා. නැද්ද? උන්ට ළමයිත් ඉන්නවා. මට මුකුත් නැහැ. ඉතින් අල්ලියනවා. යකා උස්සනවා. නැද්ද? ඔබගේ ගමන යන්න. පවුලට මම මොකද්ද ගිය සතියේ කිව්වේ? ඔබගේ දිනුම් කනුව දිහා බලාගෙන යන්න. පෙර වූ දේ ගැන කල්පනා කරන්න එපා. ඒ දිහා බලන්න එපා. ස්වාමින් වහන්සේ දිහා බලාගෙන යන්න. වටපිට නෙමෙයි. ඒකයි පටු පාරේ යන්න කියන්නේ. පළල් පාරේ ඔබ දකින්න ගොඩාක් දේවල් තියෙනවා. පටු පාරේ ફોකස් එකක්. අනම්මනම් නැහැ. ජීවිතේ මේ ફોකස් එකේදී දැන් මෙයාලගේ ස්වභාවය බලන්න. මෙයාලගේ ස්වභාවය කතා කරලා කියනවා මගේ ආදර ප්‍රමන්තනේ සෙනග දෙවියන් වහන්සේට සහ මෝසස්ට විරුද්ධව කතා කරමින් දැන් තමුන්ට කලකිරෙන්නේ දෙවියන් වහන්සේ මෝසස්ෙන් බනින්නේ. අර කියමනක් තියෙන්නේ නියර මිටි තැනින් තමයි වතුර යන්නේ කියලා. ඒ වගේ. ඉතින් අර බයිනාරෙන් යනවා. ඒගොල්ලන් කෑලි ඉවරයි. දැන් කුටු කරනවා, බයිනවා, විනාශ කරනවා. මගේ කලකිරීම තියෙන්නේ. අපි හරි දක්ෂයි මේක අනිත් අර විශ්ස කරන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ කලකිරීමත් එක්ක සම්බන්ධ වෙන තමයි මැසිවිලි කියන එක. ඔබ රුස්සන්නේ. ඔබට එපා වෙනවා. හැම දෙයකම අඩුපාඩු පේන්නේ. හැම දෙයකම ප්‍රශ්න. ඉතින් අර එතන තමුන්ගේ ඇතුළට යන ගමනක් නෙමෙයි. ඔබ තාත්තත් එක්ක ඇතුල් කාමරයට යන්න කියලා කිව්වේ ආරම්භයේදී. හැබැයි දැන් ආයිත් එළියට යන්නේ වෙන අයට බනින්නේ. තේරුණාද? වෙන අයට බනින්නේ. එතනදී දැන් ඉතින් වැඩියෙන්ම දවසේ බනින්නේ කාටද? අමුතු ගතියක් තියෙනවානේ. ඒ බනිද්දී ගෝටාගෝ නැද්ද? ගෝටාබේත අපරාධ නිකන් නැද්ද? ගෝටාබේ කියන්නේ යුද්ධෙක් යෝධයෙක් නේද ගෝටාබේ කියන්නේ. තේරුණාද කියන එක? ඒකත් අර කරුමෙටම වගේ ගෝ කියලාමනේ වැටලා තියෙන්නේ. ගෝටාබේ ඒක පොයින්ට් එක මොකද්ද? මාර පෝස්ට් තියෙන්නේ නැද්ද? hina යනවා පෝස්ට් දැක්කම කියනවා මොකද්ද? පුටින් ටින්ටින් කටින් පුටින් වැඩ ටින්ටින් නැද්ද? මාර කතන්දර මම පෝස්ට් බලවල hina වෙනවා. සමහර ඒවා කියන්න බැරි පෝස්ට් තියෙනවා. නැද්ද? පෞද්ගලික කම්පෙන් නම් කියන්නම්. තේරුණාද කියන එක? ඉතින් මගේ ආදර ප්‍රේමන්තනේ දැන් ඕක දැන් හරි ගෝටාගෝ නැත්තම් කම්ම ගෝ චිකාගෝ අපිට මේක නෙමෙයි වෙන ප්‍රශ්නේ. ඔබ එළිය නෙමෙයි. මගේ පවුලේ ගෝටාගෝ නෙමෙයි වයිෆ් ගෝ නේ. හස්බන්ඩ් ගෝ, පුතා ගෝ, දුව ගෝ, අම්මා ගෝ, තාත්තා ගෝ. දැන් ඕක එතන එළියට වඩා ඇතුලේ කොච්චර තේනවද? මගේ ආදර ප්‍රේමන්තේ මේක අපේ විදියක්. අපි මැසිවිලිය කියන පටන් ගන්නවා. ඒක අනිත් අර මෝසස්ටයි දෙවියන් වහන්සේට බනින්නේ. මෝසස් දෙවියන් වහන්සේ බනින්නේ. මේ ජනතාවම තමයි මෝසස් කන්ද මුදුනේ යාඥා කරන දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුම් කරනවා අරන්ගෙන ටිකට ආරොන් එක්ක එකතු වෙලා රත්තරන් වස්සෙක් හදාගෙන නමස්කාර කරන්න ගත්තේ. එහෙනම් ඔබට මට ඉන්න බෑ. KPG කිරිපණු ගාය එන ඉන්න මේ නලියනවා පට් ගාලා ඕනේ අපි ඉන්න ඕනේ පට ගාලා වැඩ ඕනේ නැද්ද? උනාසට කිසිම හදිස්සියක් නැහැ. කිසිම හදිස්සියක් නැහැ. එක පේදුරු 3:8 උන්වහන්සේ කතා කරලා කියන්නේ ඒකයි. එක පේදුරු උන්වහන්සේට කිසිම හදිස්සියක් නැත්තේ. ඇයි? උන්වහන්සේ කතා කරලා කියනවා
එක පේදුරු 3:5 පුතේ බලන්න. පේදුරුතුමාගේ ලිපියේ මම වචන කියන්න. උන්වහන්සේ එක දවසක් අවුරුදු 1000ක් වැනිය. අවුරුදු 1000ක් එක දවසක් වැනිය. උන්වහන්සේ කතා කරන වචනය උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න මෙන්න මේ වචනය. මගේ ආදර ප්‍රේමන්තයනි. උන්වහන්සේ කතා කරලා කියනවා ඒක කටාක තියෙනවා එන්නේ ඔළුවට. හරි. කෙසේ වෙතත් බලන්න වචනය. 2 පේදුරු 3:8 සමාවෙන් 2 පේදුරු 3:8 ඒත් ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් මෙන්ය අවුරුදු 1000ක් එක දවසක් මෙන්ය එක උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ කාලේ කිසිම ප්‍රශ්නයක් නැහැ උන්වහන්සේගේ වෙලාවක් තියෙනවා හැම දෙයකටම ඒ වෙලාවෙදී උන්වහන්සේ වැඩ කරනවා මොකද උන්වහන්සේ හැම දෙයක්ම සැලසුම් කරලා ඉවර නම් දඟලන්න දෙයක් නැහැ අපි තමයි දඟලන්නේ ෆාදර් ඔගස්ටින් හරි ලස්සනට කියනවා කතාවක්. එයාගේ යාළුවෙක් හිටියා. එයාගේ යාළුවා ඇවිල්ලා ක්‍රිකට් පිස්සෙක්. හරිද? ක්‍රිකට් කොච්චර පිස්සුද කියනවා නම් ඒ කියන්නේ දැන් ටීවී 2-3ක් පොලේ ගහලා තියෙනවා. ඒ කියන්නේ ටෙන්ඩරුක අවුට් වුණා නම් ගැහුවා පොලේ ටීවී එක. බැට් එකෙන් එනලා ගහනවා. වතුර ගහනවා. ඒ වගේ නිකන් අර පොඩි එච්චරම අවුල් එච්චර පිස්සෙක්. ඉතින් එදා ෆාදර් යනවා යාළුවා හම්බ වෙන්න. ඒ කියන්නේ යාළුවා හම්බ වෙන්න යද්දී වයිෆ් කියනවා ෆාදර් සෝරි මැච් එකක් කියලා. මැච් නෙමෙයි ෆාදර් නෙමෙයි පාපවාසයාවත් නැගිටින්නේ නැහැ. අරක කෑම එකක් තියාගෙන ටීවී රූම් එකේ ඉඳගෙන දැන් මැච් එක බලනවා. අම්මා දැන් බලාගෙන ෆාදර් ඇගිල්ල ඉඳගත්තා. සිත් ඕකේ watch කියලා ෆාදර්ත් කියනවා ෆාදර් ඉඳන් ඉන්නවා මිනිහා මැච් එක බලනවා. හරිද? දැන් මොන ෆාදර් බලන් ඉන්නදී ෆාදර් දන්නවා මෙයාගේ පරදිදි දෙනවා හරිද? දැන් බලන් ඉන්නදී අම්මා වෙන ටෙන්ඩරුක අවුට් වුණා. ෆස්ට් දෙන්නම අවුට් වුණා. ඉංග්ලන්ඩ් බෝල් කරන්නේ මේගොල්ලෝ ඉන්දියාව බැට් කරන්නේ. දැන් ඔන්න දෙන්නම අවුට් වුණා. ඊළඟ විකට් එකක් ගියා. දැන් ෆාදර් පොඩ්ඩක් මෙහාට වුණා. ගායිත් දන්නේ නැහැ ටීවී එකට කියලා. මිනිහා කූල් එකේ බලනවා. අර පොරි කකා මැච් එක බලනවා. මිනිහාට කිසි අවුලක් නැහැ. ෆාදර් කියනවා යා ඕකේ. නේද? මේක මේ රීප්ලේ එක යන්නේ ඊයේ රෑ මැච් එක දිනලා ඉවරයි මම මේ බලන්න බැරි වෙච්ච නිසා POTV දාගෙන රීප්ලේ එක බලන්නේ මැච් එක දින්නයි කියලා දන්නවා දඟලන්න දෙයක් නැහැ උන්වහන්සේ දන්නවා අවසානයේ මොකක්ද කියන එක නිසා ඔබ දඟලුවාට උන්වහන්සේට දඟලන්න දෙයක් නැහැ ඔය දඟලන තැන තමයි යකා ඇවිල්ලා කුලප්පු කරන්නේ කුලප්පු කළාන්නේ මොකද කරන්නේ අර සාරා ඇවිල්ලා ආබ්‍රහාම්ට කියනවා අබි ඔක හරියන්නේ නැහනේ අර හග්ගායියෙක් ඉතලා බබෙක් හදාගමු මේක හරියන්නේ නැහැ කියලා ඒ වගේ යකා ඔබගේ ඔළුවටත් අයිඩියාස් දෙනවා ඉන්න නැතුව ඒක හරි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මොකද වෙන්නේ මගේ ආදර ප්‍රේමන්තනි එතන මොකද වෙන්නේ සෙනග මේ පාලුකරේ අපේ දැන්වන්න මොනස බයිනවා මේ පාලුකරේ අප මැරෙන්න අරිමට ඔබ අප මිසුරෙන් පිටරගෙන මන්ද දැන් මාර කතා ඒ කියන්නේ ඔබ තමයි ගෙනාවේ කෑ ගහලා ඉල්ලපු දේවල් මතක නැහැ ඔබ තමයි ගෙනාවේ දැන් වැරද්ද තනිකර ඔබ හරියට මට කිසිම වැරදක් නැහැ වගේ. සමහර අපි අපේ ජීවිතේ කතාව උක. අපේ ජීවිත කතාව උක. ඒ කියන්නේ අපි අනිත් ඔක්කොම වැරදි. මගේ ආදර ප්‍රේමන්තයනි. මේකේ මිනිස්සු කෑ ගහලා කියන බලන්න. අපට කන්නත් නැත බොන්නත් නැත කන්න බොන්න නැත්තේ නෑ. උන්වහන්සේ දෙනවා. අපට කන්නත් නැත බොන්නත් නැත අපි හැමෝම කියමු අපට ලැබෙන මේ සිල්ලර කෑම දැන් අපිට තිත්ත වී ඇත. දෙවනාසේ මන්න දෙද්දි මීපැණි වගේ රහයි. හැබැයි කාගෙන යද්දී එපැන් එක සිල්ලර වෙලා උන්වහන්සේගේ සිල්ලර වෙලා තේරුණාද කියන එක උන්වහන්සේගේ සිල්ලර වෙලා අර අකීකරු පුතා ගෙදර ඉන්නේ නැද්දි බාල පුතා නැද්ද තාත්තගේ ආපෝ තාත්තා එන බෝරින් ඊට පස්සේ ගිහිල්ලා කට්ට කාලා තේරුණාද ඌරු කෑම කද්දි මතක් වෙන්නේ මගේ තාත්තගේ සේවකයන්ට ඊට වඩා හොඳට කන්න තියෙනවා අර කෑමම තමයි මොකක්ද මනසේ ප්‍රෝඩාවක් යකා සිත රවටන විදියක් ඔබට තියෙන සුන්දර දේ ස්වාමීන් වහන්සේගේ අතින් ගත්ත දේ ඔබට සිල්ලර වෙනවා ඔබට දීපු දේ ඔබට සිල්ලර වෙනවා ඒ විතරක් නෙමෙයි මගේ ආදරේ ප්‍රේමන්තයනි
දැන් මේකෙන් ලස්සන්ට ගණන් කතා පොතේ 11:4 බලන්න. ඔය දේම වෙනවා ඒගොල්ලන්ට එතන. 11:4 ගණන් කතා පොතේ 11:4 බලන්න. මේක හරිම ලස්සනයි වචන. ඒගොල්ලෝ ඊශ්‍රායල් ජනතාව අතර සිටි විදේශියෝ කෑම තණ්හාවට වසඟ වුණා. ඊශ්‍රායල් ජනතාව පවා හඬන්නට පටන් ගෙන. දැන් ආයි මිස්රේ මොකද වෙන්නේ? අපට කෑමට මස් දෙන්නේ කවුරුද? අප මිස්ර දේශයේ නොමිලේ කෑ මාළුද, පිපිඤ්ඤාද, කොමඬුද, ලීක්ස්ද, රතු ලුණු හා සුදු ලුණුද අපට මතකයි. කියන්නේ කාපු ගුටි මතක නෑ. එදා මස් විතරයි මතක. කොමඬු විතරයි මතක. ආයි ඉදිමෙන්න දුන්නා. අපි බල්ලා වමනට යනවා වගේ. ඊරි මඩටම යනවා වගේ. අපි ආයි ඒ ස්වභාවයට යන කාලකන්ණි කම මගේ ප්‍රමාන්තනේ. අපිට ස්වාමීන් වහන්සේ දෙන දේ සිල්ලර මේ ජර්නි එකේ ඔබගේ මගේ ජීවිතේ ඔබ මම අහන්න ඕන දේ උන්වහන්සේ දෙන දේ සිල්ලර වෙලාද මට? ඒ කියන්නේ ඒක දැන් මට එපා වෙලාද? ඔබට අතීතයේ අතෑරපු පාපය පෞලුතුමා කියනවා ඔබ නිසා මම පෞලුතුමා කතා කරලා කියනවා මගේ ප්‍රේමවන්තනි පිළිපිවරුන්ගේ දෙවනි පරිච්ඡේදයේ පැහැදිලිවම පෞලුතුමා කතා කරලා කියන වචන බලන්න. තුන්වෙනි පරිච්ඡේදයේ පෞලුතුමා දෙවනි කියවීමේ කතා කරලා කියන්නේ ඉරිදා කියමේ හත්වෙනි වගන්තිය. එහෙත් මට වාසියක්ව තිබූ දේ මම ක්‍රිස්තුස් වහන්සේ උදෙසා දැන් අවාසියක් යයි සිතන්නට පටන් ගත්තෙමි. එපමණකුත් නොවේ මගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන ගැනීමේ විශිෂ්ටතාවය නිසා ඒ සියල්ල අවාසියක් යයි ගණන් ගතිමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒ සියල්ල කුණු කසලයයි සලකමි. පෞකාර ස්ත්‍රිය පාපය අතෑරලා ජේසු කියද්දී යන්න නැවත පවු නොකරන්න කියලා ඒ ජර්නි එකේ ඇයට හිතුණා නම් අපරාධි මම මේ ජීවිතය අතෑරියේ කියලා. පේදුරුතුමා ස්වාමීන් පේදුරුතුමා ලුක්තුමාගේ 24 වෙනි පරිච්ඡේදයේ මගේ ආත සමා වෙන ජෝම්තුමාගේ පොතේ අපි දකිනවා ජෝම්තුමාගේ සුවිශේෂයේ 20 වෙනි පරිච්ඡේදයේ පේදුරුතුමාගේ ජීවිතයේ මේ තැන බලන්න. පේදුරුතුමා කියන්නේ බල්ලා වමනට යනවා කියලා කියන්නේ ඒකයි. 21 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය. එන් පසු ජේසුස් වහන්සේ තිබේරියස් මුහුද ළඟදී ශ්‍රාවකයන්ට නැවත දර්ශන වූසේක. උන්වහන්සේ දර්ශන වූයේ මේ අවුරින්නේ. සීමොන් පේදුරුද නියුන් දරුවා නම් වූ තෝමස්ද ගලිලේ කානාවේ නතානියල්ද සෙබදිගේ පුත්‍රයෝද උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් තවත් දෙදෙනෙක්ද එක්ව සිටියෝය. සීමොන් පේදුරු මම මසුන් අල්ලන්න යමි ඔවුන්ට කීය. අපිත් ඔබ සමග එමුයි ඔව්හු ඔහුට කීහ. මගේ ආදර ප්‍රේමන්තනේ ජේසුස් කිව්වේ මසුන් නෙමේ මිනිසුන් අතෑරලා ආයිත් මසුන් අල්ලන්න යනවා. ඔබගේ ජීවිතේ මනස වැඩ කරන විදියක් ඒක. ඔබගේ අතීතයට යනවා මැසිවිලි කියනවා දුෂ්ටකම් කරනවා බයිනවා කාලකන්ණි. ඔබගේ ආදර ඔබ හිතන්න ඔබගේ ජීවිතේ ඔබට දීපු දේ ඔබට අපිරිය වුණායින් පස්සේ මොන කාලකන්නිකමක්ද? ඒකට වෙන කිසි කෙනෙක්ට බනින්නට එපා. ඒක ඔබගේ ඇතුලේ ප්‍රශ්නයක්. වචනේ කතා කළා කියනවා බලන්න. ඉවර සමිදානන් වහන්සේ සෙනග මැදට විසකුරු සර්පයන් එවූ විට ඒ සර්පය ඔවුන්ට දෂ්ට කළහ. ඊශ්‍රායල් සෙනග අතරේ බොහෝ දෙනෙක් දැසී ගියහ. අභිවජක් සෙටල් වෙන්න ගත්තාම අර මුල අමතක වෙලා අලු ගසලා අඬු බඬු වැඩිලා වැඩ වෙන්න ගන්නවා. එන අති පණ්ඩිතස් ලොකු පුරාජයරු අධ්‍යාත්මික උඩමුකන් අර අය කැමියෙක් වගේ ස්වාමීන් වහන්සේගේ පාමුල දොරකඩ වැටිලා පපුවට ගහගෙන මගේ ස්වාමිනේ මම පව්කාරයෙක් මගේ දිහා බලන්න එපා කියලා ස්වාමීන් වහන්සේ දුවිල්ල ගසලා පිරිසිදු කරලා හොදලා අලුත් මුද්දක් ඇඳුමක් අඳලා ගෙටගත්තයින් පස්සේ ටික දවසකට පස්සේ ඉස්සරහට ගිහිල්ලා මම අනිත් අය වගේ නෙමෙයි ස්වාමිනේ ඇත්ත එහෙම කියන ආඩම්බරයක් අපිට මුලාමතකයි මගේ ප්‍රමාන්තේ මේ මනුෂ්‍ය ස්වභාවය තුළ ඔබට මට වෙන්න පුළුවන් මේ ජර්නි එකේ වෙන්න පුළුවන් දේවල්. එතකොට තමයි ස්වාමීන් වහන්සේ කොනිත්තන්න ඕනේ. ඒක හොසියා 5:15 උන්වහන්සේ කතා කරලා කියන්නේ මගේ සෙනග Tamanගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම වුන් අතහැර මාගේ වාස භවනයට යන්නෙමි. සමහර විට උන් දුක් විඳින විට ඕනෑ කමින් මා සොයා එනු ඇත.
අකිකරු පුත්‍රයා ජුවම්තුමාගේ ලුක්තුමාගේ 15 වෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රේමන්තනි අකිකරු පුත්‍රයා ඉන්න තැන 10 වෙනි වගන්තියද බලන්න ජුවම් 15 වෙනි පරිච්ඡේදයේ කතා කරන වචනය 14 සමා වෙන්න 16 වෙනි වගන්තිය ඌරන් කන කරල් වලින් උවද තමාගේ කුස පුරවා ගන්න ඔහු කැමති වේ කිසිවෙක් ඌට කිසිවක් නොදුන්නෝය එවිට ඌ හරි සී කල්පනාවට බැමිණ අර නන්නතර වෙච්ච තැන ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ඔබගේ ජීවිතේ විසගුරු සර්පයන් එවලා ඒ ප්‍රශ්නේ ඇවිල්ලා ඒ පවුල දෙදරන්න ඇවිල්ලා අනියම් සම්බන්ධයක් හවු වෙලා ඒතර ඔබගේ ජීවිතයේ සර්පය ඔබගේ ජීවිත කඩා වැටිලා ඒ රෝගය පීඩාව මේ ප්‍රශ්නය අස්සේ විසගුරු සර්පයන් එවලා මතක තියාගන්න ගෑස් නැති වෙන්න පුළුවන් ඩීසල් නැති වෙන්න පුළුවන් පෙට්‍රල් නැති වෙන්න පුළුවන් රට ආර්ථික බරපතල අවපාතයක වෙන්න පුළුවන් මේ ඔක්කොම මැද්දේ ඔබගේ ඉන පීස් එක නැත්තම් ඔබගේ අතුලාන්ත සාමය වල නැත්තම් උන්වහන්සේ විසගුරු සර්පයන් වෙවලා තියෙන උතන්ට ඔබ මේ තත්ත්ව වලින් ඔබ බෙලහින වෙන්න බෑ ඒක රටේ ප්‍රශ්නයක් නෙමෙයි මගේ ප්‍රශ්නයක් ඔබගේ ජීවිතේ පෞල් ජීවිතය ඇතුලේ සතුට නැති වෙලා බෝරින් වෙලා ප්‍රශ්න වෙලා එළියේ ප්‍රශ්න වලට ඔබගේ ඇතුළට අත තියන්න දෙන්නේ කොහමද? ඔබ හිතන්නේ මේක මේ ප්‍රොමෝෂන් එක තාම නැහැ. මෙතන වාහනේ ටාර් ටික ගන්න. නැද්ද? අර ප්‍රශ්නේ නෑ විසකුරු සර්පය. උනාසේ ඉඩ දීලා එවන්න. එනිසාවදි වෙන්න. මයාදර බෙමන්තේනි කිතුණු කතෝලික පූර්ණව ස්වාමින් වහන්සේ යැපෙන කෙනාගේ ගෙදර පිටිනැලිය හිඳෙන්න බෑ. පිටිනැලිය හිඳෙන්න බෑ. හිඳුනත් මැසිවිලි කියන්න බෑ. මුට්ටි පොලේ ගහන්න බෑ. ඒ නැතිකම තුළ ස්වාමීන් වහන්සේට ස්තුති කරන අත්දැකීමක්. පිලිපි වලින්ගේ 4 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ පවුලතුමා කියන්නේ ඒකයි. මේක ජීවිතේ රහසක්. පිලිපි 11 පිලිපි 4:11 පවුලතුමා කියනවා මම කියන්නේ මට ඇති හිඟකමක් නිසා නෙවෙයි. මම කුමන තත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. මම පහත් තත්වයක සිටින්නද සමෘද්ධිමත්ව සිටින දනිමි. මම කුමන තත්වයක කොහේ සිටියත් සෑහීමට පැමිණ සිටින්නත් සාගින්නෙන් සිටින්නත් සමෘද්ධිමත් සිටින්නත් අග හිඟකම් ඇතිව සිටින්නත් ඇකි රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත් කරන තරන් වාසය තුළ මට සියල්ල කළ හැකිය. nothing. එනිසා එහෙනම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඇයි මේ දෙදරලා තියෙන්නේ? ඇයි මේ නන්නත්තර වෙලා තියෙන්නේ? ඇයි මාව පිච්චෙන්නේ? ඇයි මාව රිජෙක්ට් වෙන්නේ? ඇයි මාව මෙතන එන්නේ? ඒක ඔබට ඔබගේ ඉන පීස් එකට ඇතුළාන්ත සාමයට බලපාලා නම් බලන්න කොට්ටේ උස්සලා සර්පෙක් ඇති. නැද්ද? ඔය පෙට්ටකන් අයින් කරලා බලන්න නයි ඇති පොළොංගු ඇති. මං කියන්නේ එහෙම බලන්න යන්න එපා. තේරුණාද කියන එක පොඩි උන්ට දේශනා කරද්දී හරි මරු. දැන් ඔන්න කතා කරගෙන යද්දී එපා වෙගෙන යනක දැන් දඟලනනේ මම කෙලිම කෝල් එකක් ගන්නවා. හෙලෝ කවුද? සාතන් කෝල් එක. අම්මෝ එහෙම කියන්නේ පොඩි බයනා. ඒ කියන්නේ ඔව් මම මේ ඉස්කෝලේ ඉන්නේ. එතකොට ළමයි 500ක් විතර ඉන්නවා. ඇත්තද? දැන් මම කතා කරනවා සාතන්. ඊට පස්සේ ඒ කියන්නේ සාතන් පැටව 500ක් එවලාද? මෙතන ඉන්නවද? දැන් මොකද? පුටු යට ඉන්නේ. පුටු යට ඉන්නවකම මුන් උඩ බයිනවා. උඩ බැලලා බලනවා පුටු යට. ඒ වගේ දැන්ගිල කොට උස්සලා බලන්න එපා. ඔබ උන්වහන්සේ අවදි කරනවා. ඔබව අවදි කරනවා. ඔබගේ ජීවිතය ඔබ කලකිරිලා ඔබ ට්‍රැක් පැනලා ඉන්නේ. ඔය විසකුරු සර්පයෝ ආවයින් පස්සේ මොකද කරන්නේ? මගේ ආදර බිමන්තනේ වචනය කතා කරලා කියනවා එබැවින් සෙනග මෝසස් වෙත පැමිණ අපි සමිදානන් වහන්සේටත් ඔබටත් විරුද්ධව කතා කරමින් පව් කළමි අයියෝ ස්වභාවෙන්න. තේරුණාද කියන එක? එතකොට තමයි මතක් වෙන්නේ. මගේ ආදර බිමන්තනේ මේක අපිට ඕනේ. ඉඳලා පොඩ්ඩක් කොනිත්තන එක. ඉඳලා පිම්බිච්ච බැලුම් වලට කටු වයින් එක ඕනේ. මේක ජීවිත ගමනේ අවශ්‍ය දෙයක්. මගේ ආදර ප්‍රේමන්තයනි ස්වාමින් වහන්සේ ඔබව කඩන්නේ. උන්වහන්සේ ඔබව හදන්නේ. මතක තියාගන්න. මේක ස්වාමින් වහන්සේගේ කාර්යයක්. ඔබගේ දේ කඩලා උන්වහන්සේගේ දේ හැදුවයින් පස්සේ ඔබ දැනගන්නවා මෙතන මම නැහැ. උන්වහන්සේ විතරමයි ඉන්නේ. ආයෙත් ස්වාමීන් වහන්සේ ගාවට යනවා.
දොස්තරලා ගාවට නෙමෙයි යන්නේ. විසගල් තියාගෙන නෙමෙයි යන්නේ. නැද්ද? ඒක තැන් වල නෙමෙයි ස්වාමීන් වහන්සේ ගාව වැටෙනවා. අපිට උනම් පුළුවන් විසගුරු සර්පයාගෙන සර්පයෝ මර යන්න නැද්ද? ඒ කියන්නේ අතර වටේ සර්පයෝ මරනවා. දඩ බඩ ගාලා ගන්නවා. අරුන් එහෙන් යනවා මෙහෙන් කනවා. උඩ ඊට පස්සේ සර්පයෝ ගැන විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ ඒ ගැන ස්ටඩි කරනවා. සර්පයෝ දැන් මේ කොහෙන් දෙන්නේ කියලා ස්ටඩි කරනවා. උඩ ඉඳන් බලාගෙන අරුන් කනවා බලාගෙන ඉන්නවා. තේරුණාද කියන එක? අරුව කෑවනම් හොඳයි කියනවා. නැද්ද? එහෙම කිය එහෙම එකක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ ගාවට දන ගහනවා. උන්වහන්සේ කතා කළා කියන මොකක්ද? මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන්වහන්සේට යාඥා කරන්න ඉල්ලුවා. මෝසස්ද සෙනග උදෙසා යාඥා කළෝය. මෝසස්වත් කන්න එපයි. මෝසස්වත් කන්න එපයි. කනෙක්ෂන් එක තියෙන කෙනාගේ ජීවිතය වෙනස්. පීඩාව කෙනක ජර්නි එකේ තියෙන දෙයක්. පීඩාවේ ප්‍රශ්නයක් නෙමෙයි අපිට තියෙන්නේ. අපි මේ ප්‍රොස්පෙරිටි ගොස්පල් එකක් නෙමෙයි ඔක්කොම සාර්ථක වෙන්න ඕනේ නෑ. ඔබගේ ඒ පීඩාව ASCII ඔබගේ හදවත දෂ්ට කරලාද විසක් ඇවිල්ලාද කලකිරිලාද ඔබට? එහෙනම් ඒ විසපුර සර්පෙක්. ඔබගේ ඉන්න ශුද්ධවන්තයන්ගේ ජීවිත, කඩා වැටිච්ච ජීවිත, ප්‍රශ්න වෙච්ච ජීවිත, දේව අම්මගේ හදවත කඩු 7කින් සිදුරුණා. ජේසු තමයි මේ ලෝකේ නම් ලොකුම හූනියම කාපු කෙනා. නැද්ද? ලොකුම විනාව කාපු කෙනා, ලොකුම නූල පන්නපු කෙනා. හර්ඩල්ස් යනවා වගේ නැද්ද? ඒක ජේසු එහෙම නූලක් පන්නලා තමයි ජෙස්ට්‍රේම් වෙලා තියෙන්නේ. නෑ, ඉන පීස් එක නැති වෙනවා නම්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. සමිදානන් වහන්සේ මෝසස්ට කතා කොට ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න දෂ්ට කරනු ලැබූ යමෙක් වේද? ඔහු ඒ දෙස බැලුවොත් සුව වනු ඇතැයි වදාළසේක. මගේ ආදර වෙමන්තේනේ සර්පයෙක් කෑවනම් දැන් සර්පයා කියනවා ස්වාමීන් වහන්සේ කියන ලෝකඩ සර්පයෙක්ව හදලා එල්ලන්න. ලෝකඩ සර්පයෙක් හදලා එල්ලන්න. කියද්දි අපි ඩිස්කෂන් එකේ මේ බයිබල් පාඩය ඩිස්කස් කරද්දි එක පියතුමෙක් කතා කළා කිව්වා කටුව පිටිය කොච්චි කඩේ බොම්බ බ්ලාස්ට් එකකින් නැති වෙච්ච අයට අවුරුද්දකට පස්සේ සුවනිය එකක් දෙන්න ලෑස්ති කරද්දි පියතුමා ඒක ලෑස්ති කරද්දි මගේ ප්‍රමාන්තයනේ පියතුමා ලෑස්ති කරා අන්තෝනි මොනින්දරයා සෙබස්ටියන් මොනින්දරයාත් එක්ක මැරිච්ච ළමයෙක්ව ඔස්සගෙන ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මෙහෙම ඒ කියන්නේ තුවාලයක් පෙන්නන ජේසු කුරුස්සේ එල්ලිලා ඉන්නවා මේ පුංචි පිළිරුවක් හැදුවා පොඩි සුවනිය එකක් ඒක බෝඩ් එකක් තියෙනවා ඒගොල්ලන්ගෙන් අප්‍රූවල් එක ගන්න අරන් ගියාම දෙන්නෙක් සම්පූර්ණයෙන් විරුද්ධ වුණා මේක දකිද්දි ඒගොල්ලන්ට ඒ සිද්ධිය මතක් වෙනවා මේක එපා මේක සිද්ධිය මතක් වෙනවා නිකන් ලස්සන එකක් නවන්න ලස්සන එකක් දැක්කම අරක අමතක වෙන එකක් ෆාදර් තර්ක කරා සිද්ධිය මතක් වෙන්න ඕනේ සිද්ධිය මතක් වෙන්න ඕනේ ඒ කියන්නේ අපිට පලස්තර දාලා දැන් මෙහෙම දෙයක් උන්නේ නැහැ සමහර සයිකොලොජිකල් ඩිසෝඩර්ස් තියෙනවා තාත්තා මැරුණාම අම්මා මැරුණාම කොච්චර දරුවට පීඩාකාරීද කියනවා නම් දරුවා හිතනවා මැරිලා නැහැ කියලා දරුවා ජීවත් වෙන්නේ ඒ මරගයක් නැහැ මරණයක් උන්නේ නැහැ තාත්තා ඉන්නවා තාම තාත්තා ඉන්නවා අම්මා ඉන්නවා කියලා හිතාගෙන ජීවත් වෙනවා ඒ දරුවා අඬන්නේ මලගෙදර පිළිගන්නේ නැහැ මේ මිනිහා කියලා ඔය හිතන්නේ ඒක හරි විදිහක්ද ඒක අතිශයින් භයානක තැනක් අතිශයින් භයානක දෙයක් එතකොට මේ දෙවියන් වහන්සේ කියන පුතේ දැන් උන්වහන්සේට තිබුණා නැද්ද දැන් සර්පය කාලා අවධානය වෙන තැනකට ටෙඩි බෙයා කෙනෙක් වගේ එල්ලන්න අනේ ස්වීට් අනේ හරි කියුට් නැද්ද ටූටු බර්ඩ් කෙනෙක් වගේ ඩොනල්ඩ් ඩක් කෙනෙක් මිකී මවුස් නැද්ද අතන අරක මතක් වෙන්නේ නැහැ අර කර්ම අර හොරාඩි නෑ මේක එල්ලන්න කියන්නේ සර්පයෙක්මයි මගේ ආදර බෙමන්තනේ මේක ඒ කියන්නේ සර්පයෙක් වෙල්ලන්න කියනවා මේ මොකක්ද මේ කියන්නේ ප්‍රශ්නේ පැනලා යන්න බෑ හැබැයි දෂ්ට කරපු සර්පයා නෙමෙයි දෙවියන් වහන්සේ අතින් හදලා එල්ලන්න කියපු සර්පයෙක්ව උන්වහන්සේ ඒ හරහා තුවාලය මතක් කරනවා මේ කතා කරන්නේ පාලු කරේ ඒ සර්පයා දිහා බලපු හැම කෙනෙක්ම සුව වුණා යුරෝපියන් කන්ට්‍රීස් වල තාම සුවවීමේ සලකුණ තමයි එම්බුලන්ස් වල ස්පිරිතාල වල දාලා තියෙන්නේ මේ සලකුණ රිටක ඉන්න සර්පයෙක්ව ඒක සුවයේ සලකුණක්
උන්වහන්සේ කතා කරලා කියනවා මේ සර්පයා දිහා බලපු අය සුව වෙනවා නෙමෙයි. මේට වඩා ලොකු අත්දැකීමක් ගැන කතා කරනවා. ඒ මොකක්ද? මගේ ආදර ප්‍රමාන්තයනි. උන්වහන්සේ කතා කරලා කියනවා ජෝම්තුමාගේ 3:14 බලන්න. ජෝම්තුමාගේ 3:14 උන්වහන්සේ කතා කරලා කියනවා පාලුකරයේදී මෝසස් සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයානන්ද ඔසවනවා. ඔබ මම බලන්නේ මගේ ප්‍රේමාන්තනේ උන්වහන්සේ දිහා. ඔබ මම බලන්නේ උන්වහන්සේගේ කුරුසය දිහා. මතක තියාගන්න ඔබට මට විතරමයි. ඔබගේ මගේ දහම විතරමයි. නිර්වතින් තුවාල ගොඩක ඇන ගහලා මරපු කාලකන්නේ මනුෂ්‍ය තලෙන් කාලකන්නේ මුස්පේන්තු පුද්ගලයෙක්ට නමස්කාර කරන්නේ ඔබ මම විතරයි. වෙන කිසිම ආගමක එහෙම එකක් නැහැ. සුදු පිරුවට ඇඳගත්ත එරමෙනියා ගොතාගත්ත සුන්දර ශෝක් චරිත ඔබ මම විතරයි. ලේවිලක් මනුෂ්‍ය තලයෙන් අපිරියා නිර්වතින් ඇන ගහපු කෙනෙක් වදහන්නේ ඔබ මම විතරයි. ඒ දිහා බලද්දී මගේ ප්‍රේමාන්තනේ ඒ දිහා බලද්දී මට මතක් වෙන්නේ මගේ තුවාලය. මට මතක් වෙන්නේ මගේ තුවාලය, මගේ අරගලය, මම කාපු කට්ට ස්වාමීන් වහන්සේ ඒ වෙනුවෙන් මැරිලා ඒ තුවාල දරපු ස්වාමීන් වහන්සේ මම දකිනවා. මම සෝ කරන්නේ එතන. අපි ප්‍රශ්නේ පැනලා යන පිරිසක් නෙමෙයි. ප්‍රශ්නය දාලා යන ප්‍රශ්න නෙමෙයි. පලස්තර නැහැ අපේ ජීවිත ගමනේ. ජේසු දිහා බලද්දී අපි දකිනවා ජෝම්තුමාගේ 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ සිට ජෝම්තස් ජේසු වුන් මැදට වැඩම කරලා මොකද කරන්නේ? මගේ ආදර ප්‍රේමාන්තේ සතියේ පළමු දවස් හවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර වුන් මැද සිට ඔබට ශාන්තිය වේවායි වදාළසේක. නැසේ මෙසේ වදාරා තමන් අද්ද ඇලයද ඔවුන්ට පෙන්වූසේක. ශ්‍රාවකයෝ සමිධාන වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනා ගිය. උන්වහන්සේ නැගිටලා පෙන්වුවේ මොකක්ද? උන්වහන්සේට තිබුණා ඉර අඹරන්න, හඳ මිරිකලා කිරිගන්න, ෂූ ගාද්ද නැද්ද? අයි වාලා ගලවලා යන්න නෑ. උන්වහන්සේ පෙන්නේ තුවාල. උන්වහන්සේ පෙන්නේ තුවාල මගේ ප්‍රේමාන්තේනේ. ඒක දකින්න ගෝලියෝ ප්‍රීති වෙන්නේ. ඇයි තුවාල වෙච්ච ඇතුළ මගේ ස්වාමීන් වහන්සේ තුවාල වෙලා. උන්වහන්සේගේ තුවාල 5400කට වඩා තිබුණා. උන්වහන්සේ දේව තාත්තට කිව්වා කියන්න නැති. අනේ තාත්තේ ඔක්කොම සුව කරන්න. හැබැයි මට 5ක් ඕනේ. මේ තුවාල 5 මට ඉතුරු කරන්න. ඒක සුව කරන්න එපා. තෝමස්ව ගැලවුනේ ඒ තුවාලය නිසා. ඒ තුවාල අදට අතිතුරුයි. තෙරේසාව ඇවිල්ලා යාඥා ඇවිල්ලා කියන්නේ සිංහල ඇවිල්ලා නෙමෙයි හොඳේ. තෙරේසාව ඇවිල්ලා කියන්නේ ශුද්ධවන්තයෙක් මිස්ටික් කෙනෙක්. තෙරේසාව ඇවිල්ලා යාඥා කරද්දී මගේ ප්‍රමාන්තනේ ජේසු දර්ශන වෙනවා. මෙහෙම. හැබැයි එතුමිය දකිනවා මේ ජේසු නෙමෙයි මේ යකා. පියතුමාට යකා දර්ශන වෙන දේවමෑණියෝ වගේ. යකා කියන්නේ යකාට එකයි. සාතන් දර්ශන වෙලා මොකද වෙන්නේ? එතකොට දැන් ජේසු වගේ දර්ශන වෙලා උත්තාන වෙච්ච ජේසු වගේ දර්ශන වෙලාදී තෙරේසාව ඇවිල්ලා අහනවා, එතුමිය අහනවා where are your wounds? කෝබේ තුවාල. ඒක අහපු ගමන් යකා නැති වෙනවා. මතක තියාගන්න ඔබගේ මගේ තුවාලවල ලොකු වටිනාකමක් තියෙනවා. ඔබ මම අපි හැම කෙනෙක්ම තුවාල වෙච්ච මිනිස්සු. තුවාල වෙච්ච මිනිස්සු. මගේ ජීවිතයේ තුවාල කැලල් දෙකක් තියෙනවා. අමතක වෙන්නේ නැති. මෙතන තියෙනවා මැහුම් 12ක් විතර දාපු තුවාලයක්. ඒ වගේම මෙතන තියෙනවා මගේ ආදර ප්‍රේමන්තනේ තව බරපතල විදියට තුවාල වෙච්ච තැනක්. ආම්තරවත් ඔළුවත් පැයිලා තියෙනවා මෙන්න මෙතන. ඒක හරි. හැබැයි මේ තුවාල තුන මට මතකයි. ඒ කැලල් මට මතකයි. ඔළුව පැලුනේ පුංචි කාලේ ඇඳ උඩ පැනලා වැටිලා. තාත්තා මහන්න බැහැ කිව්වා මාව. තාත්තා අනිත් ඔක්කොම ළමයිව මහවදී මාව මහන්න බෑ. තාත්තට මහන්න බැරි නිසා, තාත්තට රිදෙන නිසා, පුතාට කට්ට අනිත්ටි රිදෙන නිසා තාත්තා අමුවෙන් බෙහෙත් දැම්මා.
මට තාත්තව මතක් වෙනවා ඒ තුවාලයත් එක්ක. ඉස්කෝලේ ෆුට්බෝල් පන්ති කාමරේ ෆුට්බෝල් ගහලා අම්බැටේක ෆුට්බෝල් ගහලා ජනෙල්ලයක් කඩාගෙන තමයි මෙතන වැටුනේ. ෆුට්බෝල් මතක් වෙනවා. හැබැයි ඊට වඩා ලස්සන තුවාලේ තමයි යාපනයේ චූටි ළමයිත් එක්ක මුහුදු වෙරළේ සිල්ලාලේ පොයින්ට් පේද්‍රෝ වල පේද්‍රෝ තුඩුවේ සෙල්ලම් කරනවා. ඒක සුනාමි වලින් පස්සේ මොකද කරන්නේ? එච්චර දෙමළත් බෑ. ඉතින් පොඩි උන් එකතු කරගෙන මම හවසට සෙල්ලම් කරනවා. සෙල්ලම් කරලා මම මයන්ගේ විලින් දෙන්න කියලා කලන්ත දාලා වැටුණා කියලා වැටුණා. පොඩි උන්ව බය කරන්න වැටුණා. දඩාන් ගාලා මේ මුහුදු වෙරළ ඩොග් ගාලා වැටුණා. වැටුනේ මොකද්ද? බෝතල් අඩියක් උඩට. සුනාමි වලින් පස්සේ බෝතල් මෙතන කෙලින්ම ගියා. මේක මෙතන බෝතල් අඩිය මේම කට ඇරිලා ලේනවා. පොඩි දුමු ඇත්තටම බය වෙලා දිව්වා. චිරනාත් කියන එක දැන් මට මතකයි පුස් සයිකල් එක දාලා ගියා. විස්පිරිතාල නෑ යුද්ධ කාලේ පුස් සයිකල් එක දාලා අරගෙන ගිහිල්ලා මගේ ප්‍රමාන්තේනේ ඊට පස්සේ ගමේ එතන දොස්තර කෙනෙක් කියනවා බාල්දියකින් වතුර අරන් හොදලා බැලුවා. ඉතින් සීයලාද කොණ්ඩු පොංග කියලා. ඊට පස්සේ පුස් මෝටර් සයිකල් එක නැගලා ළඟම තියෙන ඉස්පිරිතාල ළඟම තියෙන කිලෝමීටර් 20ක් විතර ඈත ඉස්පිරිතාලේ ගියා. ගියාම කවුරුත් නැහැ මකුළු දැල් බැඳලා කවුරුත් එක දොස්තර කෙනෙක් සිංහල දොස්තර කෙනෙක් ඉන්නවා නැද්ද ඊට පස්සේ කටුත් නැහැ හිරිවට්ටනේවත් නැහැ මුකුත් නැහැ ඇතුළට අරන් ගියා කණුවක් බදා ගන්න කිව්වා තත් පිටි කන්න කිව්වා හොදලා අම්මුවෙන් මව්වා අම්මට සිරි සෝරි මම මේවා අල්ලාරේ කියනවා අම්මට සිරි අයියෝ අම්මුගේ පස්සේ මතක් වුණා බ්‍රදර් කෙනෙක් කියලා අම්මෝ ජේසුනි පාවතර කටු දෙකක් කඩිට මතකුනේ බ්‍රදර් කෙනෙක් කියලා ඊට පස්සේ මුලින් අම්මට සිරි කිව්වා ඊට පස්සේ ජේසුනි කිව්වා මගේ ප්‍රමාන්තනේ අද්දට වගේ මතකයි ඒද ඔබගේ ජීවිතේ ඇඟේ තුවාලත් ඇති හැබැයි ඊට වඩා බරපතලයි හිතේ තුවාල උන්වහන්සේ ඒ තුවාල අමතක කරනවා නෙමෙයි මතක් කරනවා. උන්වහන්සේ මතක් කරන්නේ තුවාල මගේ ස්වාමින් වහන්සේ මගේ තුවාල වෙනුවෙන් තුවාල වෙච්ච තැනන් වහන්සේ. මගේ ජේසු මගේ තුවාල නිසා ඒ තුවාලේ මව සුව කරද්දී මම මගේ තුවාලය දිහා බලන්නේ මම මගේ අතීතය දිහා බලන්නේ මගේ වේදනාව දිහා බලන්නේ වෙනස් විදියට. We can never forget the wound, but we can look at the wound differently. අපිට තුවාලේ අමතක කරන්න බෑ. හැබැයි තුවාලේ දිහා බලන විදිය වෙනස් කරගන්න පුළුවන්. බලන විදිය වෙනස් වෙනවා. එදා සර්පය දැස්ස කරා තමයි. හැබැයි දැන් කියනවා ස්වාමීන් වහන්සේ කියනවා ලෝකෙට සර්පෙක් හදන්න අතින් අදපු සර්පෙක් වෙල්ලන්න. කීකරුකමක් අතින් අදපු සර්පේ ඒ කීකරුකමේ උපරිම තැන තමයි මෙතන පිලිපිවරුන්ගේ දෙවනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය උන්වහන්සේ කියනවා උන්වහන්සේ දේවත්වයේ තමන් විසින් බදාගත යුතු වස්තුවක්මයි නොසිතා පිලිපි 2:6 උන්වහන්සේ දෙවනගේ ස්වරූපේ දරුණම දෙවියන් වහන්සේගේ සමානත්වයේ තමන් විසින් බදාගත යුතු වස්තුවක්යි නොසිතා තමන් වහන්සේම ත්‍යාජ කරගමින් වහලුකගේ ස්වරූපයෙන් අපහා සමාන මිනිස් කෙනෙකුසේක මනුෂ්‍යාකාරයෙන් සිටීමෙන් උන්වහන්සේ මරණය එනම් කුරුසේ මරණය දක්වා පහත් වී කීකරු වූසේක. කීකරුකමේ සංකේතය. මගේ ආදර ප්‍රේමන්තනේ එකයි අද සුවිශේෂී උන්වහන්සේ කතා කරන්නේ. මනුෂ්‍ය පුත්‍රයාණන් සෙව්වා වගේ. මනුෂ්‍ය පුත්‍රයාණන් ඔසවන කල එයා දැනගන්නවා මේ දෙවියන් වහන්සේමයි කියලා. අද සුවිශේෂී අපි මේ වචනය අයිති කරගන්නවා. ඒ වචනය කතා කරලා කියනවා බලන්න මගේ ප්‍රමාන්තනේ ජේසුස් වහන්සේ යාලිට උන්ට කතා කොට මම ඉවත් වෙමි ඔබ මා සොයන්නේ හුය ඒත් ඔබේ පාපේ මැරෙන්නේ හුය ඒ කියන්නේ මොකක්ද මම යද්දි අර ගැප් එක උන්වහන්සේ පේන්නේ නැති තැන උන්වහන්සේ ඔබගේ ජීවිතයේ කටයුතු කරන විදිහක් තියෙනවා අවසානයේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රමාන්තනේ 21 වෙනි වගන්තියේ සිට අපි මම ඒ තැන පෙන්නන ඔබට 27 ගන්න උන්වහන්සේ පියාණන් වහන්සේ ගැන කතා කළ බව උන්ට අවබෝධ නොවිය. එබැවින් ජේසුස් වහන්සේ කතා කොට ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන් ඔසවාලු කල මා උන්වහන්සේම බව ඔබ පියාණන් වහන්සේ මට ඉගැන්වූ ලෙස මෙසේ කතා කරනවා මිස මාගේ අධිකාරියෙන්වත් මා කිසිවක් නොකරන බවත් ඔබට අවබෝධ වෙනවද? ජේසුව ඔසවද්දී තමයි දැනගන්නේ මේ දෙවනස්ගේ පුතා කියලා. උන්වහන්සේ පිළිතුරු දෙන විදිය උන්වහන්සේ පිළිතුර ඒ තුවාලයත් එක්ක ගණදෙනු කරපු විදිහත් එක්කයි එතන අයිති කරගන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනේ
ලුක්තුමාගේ 23:47 වෙනි වගන්තිය බලන්න. ලුක් 23:47 උන්වහන්සේ කතා කරලා කියනවා. ශතාධිපතියා ජේසු මරණ විදිය බක්කම ජේසු මරණ විදිය දැකලා කියනවා. එවිට ශතාධිපතියා සිදු වූ දෙය දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සැබවින්ම මේ මිනිසයා නිදොස් කෙනෙක්යි කිය. ට්‍රාන්ස්ලේෂන් එක වැරදි. is son of God. ඔහු මනුෂ්‍ය පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ පුතා කියලා කියන්නේ මැරෙන විදිය දැකලා. එනිසා ඔබගේ මගේ ජීවිතයේ තුවාල අපි උන්වහන්සේගේ තුවාල වලට බද්ධ කරලා අපේ දිහා බලන්න යනවා. මගේ පෞල් ජීවිතයේ වෙච්ච ප්‍රතික්ෂේප කාලකන්ණි මගේ ළමාවියේ මගේ මව්කුස තුල ඉඳන්ම මාව ප්‍රතික්ෂේප වෙච්ච තැන් ඔබගේ ජීවිතේ එක දෙයක් හරි තියෙනවා නම් කලකිරීමක්. ඇයි මට මෙහෙම වුනේ? ශික් මට මෙහෙම වුනේ. ඒ කියන්නේ ඔබ තාම ඒ අත්දැකීමේ නැහැ. ඔබගේ ජීවිතේ එක සිද්ධියක් ගැන ඔබට කලකිරෙන්න බෑ. ඒ තුවාලේ දිහා ඔබ වෙනස් විදියකට දකින්නේ. ඒ දවසේදී ඔබ සුව වෙනවා නම් ඔබට මට මෙහෙම කරපු කෙනාට ඔබ නිදහස් කරලා ඔබට ආදරය කරන තැනකට ඔබ යනවා. එනිසා ඔබ බලන්න අද මනුෂ්‍ය පුත්‍රයාණන් එසවනවා වගේ ජේසු ජීවමාන ස්වාමීන් වහන්සේ ඔබ මම ඉස්සරහට එද්දී ඔබගේ ජීවිතේ තුවාල වෙච්ච තැන් ඔබගේ ජීවිතේ තුවාල කරපු අය ස්වාමීන් වහන්සේ ගාවට සවන්න. උන්වහන්සේ ගාවට බාර කරන්න. ඔබගේ තුවාල වෙනස් විදියට දකින්න. උන්වහන්සේගේ පාමුල වැටෙන්න. අපි දන ගහමු ජීවමාන ජේසුට අප අතරට එන්න කියමු.